නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. බෞද්ධ ආරූප වාහිනී මාධ්‍ය ජාලය මගින් විකාශයට පත් කෙරෙන මාගධී පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවේ අද 35 වෙනි පාඩමයි අපි ආරම්භ කරන්නේ. අද අපේ පාඩම සමාස පාඩම් මාලාවේ දිගු සමාසය පිළිබඳව හඳුන්වා දීමටයි යොදාගෙනින්නේ. ඒ අනුව අපි පාලි භාෂාවේ සමාස වර්ග ඉගෙන ගත්තා. කම්මදාරේ සමාසය, දිගු සමාසය, තප්පුරිස සමාසය, බහුබ්බීහි සමාසය, අව්‍යයීභාව සමාසය ආදී වශයෙන්. ඊන් කම්මදාරේ සමාසය පෙර පාඩමේදී අපි ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නේ දිගු සමාසය. මේ සමාසයේ නම තමයි දිගු කියන නම. විශේෂණ පදයක් සංඛ්‍යාවාචීව යෙදෙන අවස්ථාවක මේ සමාසය නිර්මාණය වෙන්නේ. ඒ නිසා සංඛ්‍යාවාචී විශේෂණ පදයක් මුල් වෙලා සිද්ධ වෙන සමාසය දිගු සමාසයේ හැටියට අපි තේරුම් ගන්නට ඕනේ. සංඛ්‍යාවාචී පදයක් සමාස පදයේ මුලින් යෙදී තිබීම මෙහි විශේෂ ලක්ෂණයයි. අපි මේ පද නිතර පාවිච්චි කරනවා. බලන්න, දස සීල, පංච සීල මේ පද අපේ භාවිතයේ තියෙනවා. මේ පද දෙකම දිගු සමාසයට අයිති පද දෙකක්. අපිට පෙනුනට තනි පදයක් හැටියට මේ පද සංඛ්‍යාවාචී පදයකුත් තවත් නාම පදයකුත් එක්ක එකතු වෙලයි හැදිලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම දස කියන පදයේ සංඛ්‍යාවාචී පදයක්. පංච කියන පදයේ සංඛ්‍යාවාචී පදයක්. දස කියන්නේ 10. පංච කියන්නේ 5. ඒ සංඛ්‍යාවාචී පද දෙක සීල කියන පදයට එකතු වුණාමයි දස සීල, පංච සීල කියන පද හැදිලා තියෙන්නේ. මේ අනුව අපිට පැහැදිලි දිගු සමාසයේ මූලිකම ලක්ෂණය තමයි සංඛ්‍යාවක් ප්‍රකාශ වෙන පදයක් මුලින් යෙදීම. ඒක ඊටාම පහසුයි අපිට අඳුන ගන්න. පදයක් දිගු සමාස පදයක්ද කියලා තේරුම් ගන්න හොඳම තැන තමයි ඒ පදයේ මුල, ආරම්භය. අපි තවත් පද කීපයක් සලකලා බලමු. දස ධම්ම, දස ධම්ම, දස සංඥා, තිලෝක, චතු සච්ච මේ වගේ පද දිගු සමාස පද. හැම පදයකම සංඛ්‍යාවක් ප්‍රකාශ වෙන පදයක් තියෙනවා. මුල් පද දෙකේම දස, දස ධම්ම, දස සංඥා කියන තැන. තිලෝක කියන තැන තී කියන ශබ්දය. තී කියන්නේ පාලි භාෂාවෙන් 3 කියන අර්ථයේ තියෙන පදයක්. චතු කියන පදේ ඊළඟට. චතු කියන්නේ 4 කියන අර්ථයේ තියෙන පාලි පදයක්. දැන් මේ පදමාලාව දිහා බලපුවාම අපිට පේනවා අපි නිතර පාවිච්චි කරන පාලි පද සංඛ්‍යාවාචී නම් ඒවා දිගු සමාසයට වැටෙන බව.
අපි ඊළඟට බලමු මේ දිගු සමාසයේ මූලික ලක්ෂණ මොනවද පාලි භාෂාව තුල කියලා. දිගු සමාස පදයක මූලිකම ලක්ෂණය තමයි සමාස වුණාට පස්සේ ඒ සමාස පදය නපුංසක ලිංගයේ ඒක වචනයෙන් දකින්නට ලැබීම. අපි දැන් බලමු උදාහරණයක්. පෙර උදාහරණ අතර අපි ගත්තා චතු සච්ච කියන පදය. චතු සච්ච කියන පදය. මේ පදය හැදෙන්නේ චත්තාරි සච්චානි කියන චත්තාරි සච්චානි කියන පද දෙක එකතු වෙලා. පළවෙනි පදයේ චත්තාරි, දෙවෙනි පදයේ සච්චානි. ඒ පද දෙක එකට එකතු වෙච්චාම තමයි චතු සච්ච කියන පදය හැදෙන්නේ. අපි පෙර පාඩමේදී දැනගත්තා සමාස වෙනකොට පළවෙනි පදයේ විභක්තිය ලොප් වෙන බව. චත්තාරි සච්චානි කියන පද දෙක චතු සච්චං කියලා සමාස වෙන්නේ. චතු සච්චං කියලයි සමාස වෙන්නේ. මා මතක් කළා දිගු සමාසයේ මූලික ලක්ෂණයක් තමයි කවර ලිංගයකට අයිති පද සමාස උවත් සමාස වුණාට පස්සේ සමාස පදයේ පෙනී ඉන්නේ නපුංසක ලිංග ඒක වචන පදයක් හැටියට කියන බව. මේ අනුව චතු සච්චානි කියන චත්තාරි සච්චානි කියන පද දෙක තනි පදයක් වෙනකොට සමාස වෙලා චතු සච්චං යනුවෙන් නපුංසක ලිංග ඒක වචනයෙන් තියෙනවා මේ පඨමා විභක්ති ඒක වචනයි. සමාස වෙන්න ඉස්සර වෙලා සච්චානි කියලා බහු වචනයෙන් තිබුණා. චත්තාරි සච්චානි කියනකොට සච්චානි කියන පදය නපුංසක ලිංග බහු වචනේනුයි තිබුණේ. හැබැයි සමාස වෙනකොට චතු සච්චං කියලා එය නපුංසක ලිංගයේ ඒක වචන පදයක් බවට පත් වුණා. එය මූලික ලක්ෂණයක්. පෙර අපි අඳුනාගත් පරිදිම සමාස වෙනකොට පළමු පදයේ විභක්තිය ලොප් වෙනවා. චතු ශබ්දය නපුංසක ලිංගයේ පඨමා විභක්ති බහුවචනේ වර්ණගපුවාම ලැබෙන රූපය තමයි චත්තාරි කියන එක. චතු ශබ්දය. ඒ නිසා චත්තාරි කියන පදේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන කොටස චතු කියන කොටසයි. විභක්තිය අයින් කරපුවාම ඉතුරු වෙන්නේ ප්‍රකෘති ශබ්දය. ඒ අනුව චත්තාරි කියන පදේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන්නේ චතු කියන ප්‍රකෘති රූපය. සච්චානි කියන පදය ඊළඟට තියෙනවා. සච්චානි. දැන් චතු කියන පදයේ වෙනම සච්චානි කියන පදයේ වෙනම මේ පද දෙක එකට එකතු කරපුවාම තමයි චතු සච්චං කියලා දිගු සමාස පදේ නිර්මාණය වෙන්නේ. එතනදී මා මතක් කළා සමාස වෙන්න පෙර සච්චානි කියන පදය නපුංසක ලිංග පදයක්. ඒ වාගේම බහුවචන පදයක්. දිගු සමාසයේ මූලිකම ලක්ෂණයක් වන සමාස වූ පසු පදයේ ලිංගය නපුංසක ලිංගය වීමත් ඒක වචන වීමත්. ඒ පදනමින් සච්චානි කියන පදය සච්චං කියලා නපුංසක ලිංග ඒක වචන වෙනවා දිගු සමාසය තුල මේ උදාහරණයේ. දැන් පැහැදිලි අපිට මොනවද විශේෂ ලක්ෂණ කියන කාරණය. ඇතැම් විටක
පරපදයේ ලිංගය ලැබුවොත් එහෙම සමාස පදය එතනදී සමාස පදය බහුවචන වෙන්නත් හැකියාව තියෙනවා. දිගු සමාසයේදී අපි දැන් මූලිකම ලක්ෂණේ ඉගෙන ගත්තේ කුමක්ද? සමාස වූ පසු දිගු සමාස පද නපුංසක ලිංග ඒක වචන පදසේ පෙනී සිටිය යුතුයි කියන එක. ව්‍යතිරේකයක් හැටියට දිගු සමාසයේ පරපදයේ ලිංගය ලැබුවොත් එහෙම එතනදී එය බහුවචනයෙන් පෙනී සිටිනවා. අපි උදාහරණයක් බලමු. මේ පදේ අපි අහලා තියෙන පදයක්. මේ පදේ අපි දන්න පදයක්. තිලෝක කියන පදය. තිලෝක. මේ පදය සමාස පදයක් වුණාම අපි ඒක පාවිච්චි කරනවා තිලෝකා කියලා. තිලෝකා. ලෝක තුන කියන අර්ථයයි එහි අර්ථය. තිලෝකා කියන පදය තයෝ ලෝකා කියන පද දෙකෙන් හැදෙන දිගු සමාස පදයක්. මෙතන තී කියලා කියන්නේ තයෝ කියන පදයේ විභක්ති ලෝපයෙන් ඉතුරු වෙන ප්‍රකෘති ශබ්දයයි. සමාස පද හැදෙනකොට අපි මුලින් ඉගෙන ගත්තා පළමු පදයේ විභක්තිය ලොප් වෙනවයි කියලා. ඒ අනුව තයෝ කියන පදයේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන රූපය තමයි තී කියලා කියන්නේ. එය ශබ්දයේ ප්‍රකෘති රූපය. ශබ්ද ප්‍රකෘතිය. ඒ තී ශබ්දයයි ලෝකා කියන දෙවන ශබ්දයයි දෙවන රූපයයි එකතු කරගෙනයි තිලෝකා කියලා මේ පදය හැදිලා තියෙන්නේ. හැබැයි අපි මුලින් ඉගෙනගත්ත දිගු සමාසයේ සමාස පදය නපුංසක ලිංග ඒක වචනයෙන් තිබිය යුතුයි කියන නියමය මෙතනින් ඉවත් වෙලා තියෙනවා. මා මතක් කළා දිගු සමාස පදය පරපදයේ ලිංගය ලැබුවොත් එහෙම එතනදී බහුවචන රූප ගන්නවයි කියන කාරණය. මේ පද දෙකේ තයෝ කියන පදයේත් ලෝකා කියන පදයේත් දෙවන පදය ලෝකා. ඒක තමයි පරපදය. සමාස පදයේ ලිංගය ලබලා තියෙන්නේ මේ දෙවන පදයේ බලපෑමිනුයි. ඒ අනුව පරපදයේ ලිංගය සමාස පදයට ලැබෙනකොට එය බහුවචන රූපයක්සේ පෙනී සිටිනවා. මේ පදය නිශ්චිත නියමයේ අනුව නම් පෙනී සිටිය යුත්තේ ති ලෝකං කියලයි. තිලෝකං කියලයි. ඒකට හේතුව මේ පදයේ පෙනී සිටිය යුත්තේ නිශ්චිත වශයෙන් තිලෝකං කියලයි. ඒකට හේතුව අපි දැනගත්තා දිගු සමාස පද නපුංසක ලිංග ඒක වචන ස්වරූපයෙන් තිබිය යුතුයි කියලා. නමුත් තිලෝකා කියන පදය බහුවචන රූපේනුයි තියෙන්නේ. බහුවචන රූපේ ලැබෙන්නේ මේ පදයට දෙවන පදයේ ලිංගය ඊට ලැබුණු නිසායි. ඒ නිසා පරපදයේ ලිංගය ලැබුණු විට දිගු සමාස පද බහුවචන රූපේනුත් පෙනී සිටිනවා කියන කාරණය අපි මතක තබා ගත යුතු වෙනවා. මේ අනුව අපි දිගු සමාසය කුමක්ද කියලා දැන් ඉගෙන ගත්තා. සංඛ්‍යාවාචී පදයක් මුල් පදයේ හැටියට යෙදිලා සිද්ධ වෙන සමාසය
දිගු සමාසයයි. දිගු සමාස පද නපුංසක ලිංගයේ ඒක වචනයෙන් යෙදීම නියමයයි. දිගු සමාස පදයේ ලිංගය පරපදයේ අනුව තීරණය වුණොත් එතනදී නපුංසක ලිංග ඒක වචන රූපය වෙනුවට බහුවචන රූපයක් පෙනී සිටින බවත් අපි ඉගෙන ගත්තා. මේ අනුව pāli භාෂාවේ සංඛ්‍යා ප්‍රකාශිත වචනයක් මුලින් යෙදිලා තියෙන අවස්ථාවල ඒ පද දිගු සමාස පද හැටියට අපිට අඳුනා ගන්නට හැකියාව තියෙනවා. මේ ඉගෙන ගත්තේ දිගු සමාසයයි. අපි ඊළඟට තප්පුරිස සමාසය පිළිබඳව ඉගෙන ගනිමු. තප්පුරිස සමාසය තුන්වෙනි සමාසය තමයි තප්පුරිස සමාසය කියලා කියන්නේ. ဒုတိ ය ආදී විභක්ති වලින් අන්ත වෙන පදයක් මුලින් යෙදිලා සිද්ධ වෙන සමාසයට කියනවා තප්පුරිස සමාසය කියලා. නාමපද වර්ණගෙනකොට ඒ සඳහා පඨමා ဒုတိ ය ආදී විභක්ති භාවිත කරනවා. සමාස වෙන පද ဒုတိ ය තතිය ආදී විභක්ති වලට අයත්ව දෙවන පදයක් හා එකතු වෙනවා නම් ඒ සමාස පදවලට අපි කියනවා තප්පුරිස සමාස පද කියලා. මේ පදය අපි නිතර අහලා තියෙන පදයක් pāli භාෂාවේ. සීල සම්පන්න මේ පදය අපි අහලා තියෙන පදයක්. සීල සම්පන්න මේ කාලේ ඉදිරියට නිතර කියවෙන පදයක් මේ පදය. කඨින චීවර අපේ භාවිතයේ තියෙන පද දෙකක්. සීල සම්පන්න කියන පදය. කඨින චීවර කියන පදය. අපි මේ පදවල අර්ථය ගත්තොත් මේ පදවලට අර්ථය ලැබෙන්නේ කොහොමද? සීල සම්පන්න කියන තනි පදය කොහොමද සිංහලෙන් අපි තෝරන්නේ? සීලයෙන් යුක්ත, සීලයෙන් සමන්විත. අපි තේරුම ගත්තොත් එහෙම සීල සම්පන්න කියන්නේ සීලයෙන් යුක්ත කියන එකයි. පද දෙකක් තියෙනවා මෙතන. පළවෙනි පදයේ සීල, දෙවෙනි පදයේ සම්පන්න සමාසයක්. අපි ඉගෙන ගත්ත සමාසයක් කියන්නේ මොකක්ද කියලා? සමාසයක් කියන්නේ ලිංග විභක්ති වචන වශයෙන් සමානකම් දරන පද එකට එකතු වෙන ආකාරයක්. පද දෙකක් මෙතන. සීල පළවෙනි පදය, සම්පන්න දෙවෙනි පදය. තනි පදයක් වුණාම සීල සම්පන්න කියන්නේ සීලයෙන් යුක්ත කියන එකයි. කඨින චීවර කියන තැනත් පද දෙකක්. පළවෙනි පදයේ කඨින, දෙවෙනි පදයේ චීවර. අපි සිංහලෙන් කඨින චීවර කියලා මේක පාවිච්චි කළත් ඇත්තටම කඨින චීවර කියන මේ තනි පදේ අර්ථය කඨිනය සඳහා වන සිවුර. කඨිනය සඳහා වන සිවුර.
කටිනයට තියෙන සිවුර කියන එක සාමාන්‍ය සරල අර්ථයෙන් ගත්තොත් එහෙම. මේ අනුව සීල සම්පන්න කියන පදයක් කටින චීවර කියන පදයක් සමාස පද දෙකක්. ඒ පදවලට අර්ථය ලැබෙන්නේ විභක්ති වලින්. මේ බලන්න සීලයෙන් යුක්ත කියනකොට සීලයෙන් කියන පදයෙන් තමයි අර්ථය ලැබෙන්නේ. කටිනය සඳහා කියනකොට මේ සඳහා කියන පදයෙන් තමයි මේකට අර්ථය ලැබෙන්නේ. මේ පද දෙකම තප්පුරිස සමාසයට අයිති පද දෙකක්. මේ පද හැදිලා තියෙන්නේ විභක්ති අන්ත පද එකට එකතු වෙලයි. අපි බලමු පළවෙනි පදය සීල සම්පන්න කියන පදය. ඒක හැදෙන්නේ සීලේන සම්පන්නෝ කියන පද දෙකෙන්. සීලේන සම්පන්නෝ මේ පදේ අපි සමාස පදයක් හැටියට ගන්නකොට විභක්තිය අනුව සීල සම්පන්නෝ කියලා ගන්නවා. සීලේන සම්පන්නෝ සිංහල භාෂාවෙන් සීලයෙන් කියන අර්ථය එන්නේ සීලේන කියන පාලි පදේනුයි. මේක තතියා විභක්ති ඒක වචන පදයක් වර්ණගීම අනුව. එතකොට තතියා විභක්ති ඒක වචන පදයක් තවත් පදයක් එකට එකතු වෙලා තමයි සීල සම්පන්නෝ කියන තනි පදේ හැදිලා තියෙන්නේ. සීලේන කියන තතියා ඒක වචන පදයක් සම්පන්නෝ කියන පඨමා ඒක වචන පදයක් එකතු වෙලා සීල සම්පන්නෝ කියලා තනි සමාසයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාසයේ නිර්මාණය වෙනකොට පෙර පරිදිම පළවෙනි පදේ විභක්තිය ලොප් වෙනවා. සීලේන කියන්නේ සීල කියන ශබ්දයේ තතියා ඒක වචන පදයයි. ඒ අනුව සීලේන කියන පදේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන්නේ සීල කියන ප්‍රකෘති රූපයයි. ඒ සීල කියන ප්‍රකෘති රූපය දෙවණියට තියෙන පදයට එකට එකතු කරගත්තාම සීල සම්පන්නෝ කියන පදය නිර්මාණය වෙනවා. සීල සම්පන්නෝ කියන එකේ අර්ථය ලැබෙන්නේ සීලේන කියන තතියා ඒක වචන පදේනුයි. ඒ නිසා තප්පුරිස සමාසය කියන්නේ විභක්ති අන්ත පදයක් තවත් පදයකට එකතු වෙන අවස්ථාවකටයි. අපි බලමු කටින චීවර කියන පදයක් අරගෙන. ඒක කටිනස්ස චීවරං කටිනස්ස චීවරං කියන පද දෙක එකතු වෙලා හැදෙන පදයක්. කටින චීවරං කටින චීවරං කියන්නේ තප්පුරිස සමාස පදයක්. එහි අර්ථයේ කටිනේ සඳහා වන සිවුර එහෙම නැතිනම් වූ සිවුර. ඒ කටිනේ සඳහා කියන අර්ථය ලැබෙන්නේ මේ කටිනස්ස කියන පදේනුයි. ඒක චතුත්ති විභක්ති පදයක්. චතුත්ති විභක්තියේ පඨමා ඒක චතුත්ති විභක්තියේ ඒක වචන රූපේ තමයි කටිනස්ස කියලා කියන්නේ. කටිනස්ස කියන පදය කටින කියන ශබ්දයේ චතුත්ති ඒක වචන රූපයයි. එහි අර්ථය කටිනේ සඳහා කියන එකයි. සමාස වෙනකොට අපි දන්නවා විභක්තිය ලොප් වෙනවා පළවෙනි පදේ. කටිනස්ස කියන එකේ විභක්තිය ලොප් වෙච්චාම ඉතුරු වෙන්නේ කටින කියන ප්‍රකෘති රූපය. ඒක දෙවෙනි පදයට එකතු කරපුවාමයි තප්පුරිස සමාස පදේ හැදෙන්නේ කටින චීවරං කියලා. කටිනේ සඳහා වන සිවුර කටින සිවුර කටිනස්ස චීවරං කටින චීවරං මේ වගේ
දුතියා, තතියා, චතුත්ති, පංචමි, චට්ටි, සත්තමි කියන විභක්ති හයෙන් අන්ත වෙන පද දෙවන පදයකට එකට එකතු කරලා හදාගන්න සමාසයට කියනවා තප්පුරිස සමාසය කියලා. මේ අනුව අපි අද දිගු සමාසයත් තප්පුරිස සමාසයත් ඉගෙන ගත්තා පාලි භාෂාව තුල. ඔබේ අවබෝධය තවත් වැඩි කරගන්න පොතපත කියවලා දැනුම එකතු කරගෙන ඔබ හැම දිනාට තෙරුවන් සරණයි.